හරි මම හිතනවා කට්ටියට පේනවා ඇති කියලා නම් කයිනෙටික්ස් වල මේ වෙද්දි කලින් අපි කයිනෙටික්ස් වල අතරින් සමරි එකක් ගත්තා ඉස්සෙල්ලා නේද? මේ ලස්සනම සමරි එකක් අපි ඉස්සෙල්ලා ගත්තා කයිනෙටික්ස් වල තිබ්බ කොටස්. ඉතින් ඒ හින්දා ඒක ඇත්තටම ආහිනේස් ඉක්වේෂන් එක ලියන්න ඒක ලිනියර් ෆෝම් එක ඩිරයිව් කරන්න ඒ ටික ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒතකොට මේකෙදි ඇත්තටම මේ තමයි ඒකේ සමරි එක ඇත්තටම. බලන්න 0th order එකේ අපි ඩිෆරෙන්ෂියල් රේට් ලෝ එක ලිව්වා. නේ ඩිෆරෙන්ෂියල් රේට් ලෝ එක ලිව්වා. ෆස්ට් ඕඩර් එකේ ඔයගලන්ට පේනවා මෙයා මෙතෙන්ට ආවා. මෙයාගේ නේද? පවර් එක 1යි. සෙකන්ඩ් ඕඩර් එකේ මේක 2ක් වුණා. ඊට පස්සේ ඉන්ටග්‍රල් නේද? ලෝ එකෙන් තමයි ඉන්ටග්‍රල් ඉක්වේෂන් එක ඔයගොල්ලෝ අපි නේද? කැමති විදිහකට ගන්න පුළුවන්. අනිවාර්යෙන් ස්ටෙප්ස් එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඒ ටික. හරි? ඊට පස්සේ මේ යුනිට්ස් දාලා තියෙනවා. ඒකට ඔයගලන්ට මේ ඉක්වේෂන් එක දන්නවනම් යුනිට්ස් ටික හදාගන්න පුළුවන්. ඉතින් half life එකනේ half life එකෙන් සරලවම කිව්වොත් half life එක කියන්නේ මොකද්ද? හරි සරලවම කිව්වොත් හරි half life එකේදී වෙන්නේ මොකද්ද? දැන් මෙතන A note මට කියන්නේ මේ A note කියන්නේ මොකද්ද? chat එකට දාන්න ඉක්මනට. What is A note? What is A note? Initial concentration. Initial concentration. එහෙනම් A කියන්නේ මොකද්ද? මට කියන්නේ A මොකද්ද? මොකද මේ පොයින්ට් එක තේරුම් ගත්ත ගමන් ඔයගලන්ට තනියම පුළුවන් ඇත්තටම රේට් ඉක්වේෂන් එක මේ half life එක හොයන්න. A කියන්නේ මොකද්ද? What is indicated by A? A. දැන් මම A note හරි A note කියන්නේ initial concentration එක. A කියන්නේ final concentration එක. After which time? කොච්චර වෙලාවකට පස්සේද? මෙන්න මෙතන මේ කියන T කියන ටයිම් එකට පස්සේ. නේ? එතන ඔයගලන්ට පේනවද ඉතාලම concentration එක T time නේ. තේ වෙලාවේද? තේ වෙලාවේ. T time එකේ හරි. T time එකේ T එක. T time එකේ. ඉතින් ඉතාලම පැහැදිලි. එහෙනම් මට කියන්න T half හරි T half කියන්නේ ඇත්තටම සිම්බල් එකක්. මේ half කියන එකේ මුකුත් කියෙන්නේ නැහැ. T half කියන්නේ මේ සිම්බල් එකක්. T half කියන එකේ අයිඩියා එක මොකද්ද? මෙන්න මේ කන්සන්ට්‍රේෂන් එක ඉනිෂියල් කන්සන්ට්‍රේෂන් එක භාගයක් වෙද්දි කියන එක. එහෙනම් මෙන්න මේ ඉක්වේෂන් එක. හරි මම මේ ඉක්වේෂන් එකම ගන්නම් මෙතන. දැන් මෙහෙමයි half life හොයන්න නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ ඉන්ටග්‍රේට් මේ රේට් ලෝ එක කියන එක අරගෙන ඉන්න ඕනේ. නැත්තම් නිකන් ඔයගලන්ට ලියන්න බෑ මේක දිහා බලලා. මෙන්න මේ ෆෝම් එක අරන් ඉන්න ඕනේ. After you getting this form, then you can calculate then you can adjust this equation. You can adjust this equation to the half life equation. හරි එහෙනම් මට කියන්න A කියන එක දැන් වෙනවා A not බෙදීම equals A not minus K හරි K මම මෙතෙන්ද දානවා දැන් T half කියලා. ඉතින් T half කියලා මම දාන්නේ මෙතන මේ දැක්කද? A කියන එක කෙලින්ම A නෝට් බෙදීම දෙක කියලා කරගත්තා. මේක තමයි ඉක්වේෂන් එක. ඉතින් ඔයගොල්ලෝ T half කියන එක දැන් හරි ලියලා තනියෙන් මේක උක්ත කරන්න. සබ්ජෙක්ට් එක විතර ගන්න T half සබ්ජෙක්ට් කරන්න ඉක්මනට. කරලා ඉක්මනට රේස් හෑන්ඩ් කරන්න කරපු කට්ටිය. ඉතින් ඔච්චරයි. 아무තු දෙයක් නැහැ. ඔල්රෙඩි කළා නේද කට්ටිය? දක්ෂ සෙට් එකක් ඉන්නේ කොහොමද ඒකයි.
හරිනේ. හරි. එතකොට ඒ උත්තර තියාගන්න පියම් බලමු. හරි. ඒතර මේක තමයි දෙවෙනි ඉක්වේෂන් එක. නේ? ෆස්ට් ඕඩර් එකේ. ඉතින් එතනත් ඔයගලන්ට පේනවා t half එකේදී මොකද වෙන්නේ? මේක a not බෙදීම 2 වෙනවා. මෙතනදිත් මේක a not බෙදීම 2 වෙනවා. ඒතර t half වෙනවා. හරි. කළා ඒ තුනම ඕගොල්ලෝ ඇත්තටම උක්ත කරගන්න. හරි. එතකොට ඔව් මම කියන්නේ මේ ඒ ඉක්වේෂන් තුනම තමයි. ඒ ඉක්වේෂන් තුනම තමයි. මේ දැන් මෙතන ඇත්තටම ඔව් මෙන්න මෙතන මම දාලා තියෙනවා half life එක second order එකට. හරි. හරි. බාන්න එක. දැන් මේක මේ පේනවනේ ඔයගලන්ට. දැන් second order එකට ඔයගලන්ට කරනවා කොහොමත් මොන order එකකට වුණත් අර a කියන එක a not බෙදීම 2 වෙනවා. ඔයගොල්ලෝ මේ ෆෝම් එක ගත්තම දැන් second order එකේ ඉක්වේෂන් එක තියෙනවා. ඒකේ a කියන එක a not බෙදීම 2 කළා. එතන මේ දැක්කනේ? මේ කැලේ මෙහෙම ආදේශ වුණා. එච්චරයි. ඊට පස්සේ උඩ යට ආවා. සුළු කළා. t half වෙනවා එහෙම මේක. බලන්න හරිද? බලන්න තේරෙන්නේ නැත්නම් මොකක් හරි තියෙනවා නම් chat එකට දාන්න. මේ තමයි second order එකට. ඒකට zeroth order එකට මම කළා. first order එකට ඔයගොල්ලෝ කළා equation එක ගන්න. first order එකට equation එක ගන්න. හරි equation එක ගත්ත කට්ටිය raise hand කරන්න බලන්න. equation එක ගත්ත අපි කියමු. මේ තමයි equation set එක දාලා තියෙනවා. මේ තමයි equation එක. ඉතින් ln 2 බෙදීම k තමයි first order එකට එන්නේ. ඉතින් හරි. දැන් හොඳට බලන්න කල්පනාවෙන් බලන්න. එතකොට ඔන්න මේ තමයි ඔයගලන්ට පේනවා මේ තමයි rate law එක. අපි rate law එකකින් ඔන්න ගියා. ඉන්ටග්‍රේට් කරලා මේ ෆෝම් එකට ආවා. ඉන්ටග්‍රේට් ෆෝම් එක මේ කුඩා වෙනස නේද? පොඩි වෙනස ඩිෆරන්ෂියේෂන් එකකින් අපි ඔන්න මේ ඉන්ටග්‍රල් ෆෝම් එකට ආවා. සමස්ත වෙනස ගත්තා. ඊළඟට half life එක හෙව්වා. ඒකත් ඔයගලන්ට පුළුවන් වුණා. ඇත්තටම මේකෙන් මේක ගන්න එක තමයි ගේම. ඊට පස්සේ මේකෙන් මේක ගන්න එක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. හරි මේකෙන් මේක ගන්න එක ලොකු දෙයක් නෙමෙයි. half දාලා ගන්න තියෙන්නේ. ඔන්න ඒක ආවා. හරි ඒ ටික පැහැදිලිද? ඒ ආන්සර්ස් ටික ගත්තද? මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න.
ඉතින් ඇත්තටම නේද මේ කෝස් එක ගැන ඔයගලගේ මේ සබ්ජෙක්ට් එකේ තියෙනවනේ කයිනෙටික්ස් තියෙනවා තර්මෝ තියෙනවා ඉලෙක්ට්‍රෝ තියෙනවා. හරි ලේසි කොටසක් නෙමෙයි ඉතින්. ලේසි කොටසකට අමාරු කොටසකුත් නෙමෙයි හරියට ඔයගොල්ලෝ බැලුවා නම් පාඩම් කරගත්තා නම් ඉතින් ඇත්තටම හරිද ඒ ටික? ප්‍රශ්න නැත්තම් හරි. ක්ලියර් නම් රේස් හෑන්ඩ් කරන්න. ඒක ලේසි. රේස් හෑන්ඩ් නන්නේ කරන්න බලාගෙන ඉන්න කට්ටිය. හරි. හරි හොඳයි. හරි එහෙනම් මේ ඉක්වේෂන් ටික ක්ලියර්ද? chat එකකට දාන්න මම ක්ලියර්ද වැඩි ඒක? ඉක්වේෂන් තුන ගන්න හැටි ගන්න පුළුවන්ද අර? මේ ඉක්වේෂන් එක අරගෙන මෙතන කෙලින්ම a නෝට් බෙදීම දෙක දාන්න තියෙන්නේ. දැන් එහෙම අර කලින් ඔයාලට මතක ඇති කලින් එකේදී මම අර දැන් මෙතන මේ තියෙන ෆෝම් මේ ලින් කියන ෆෝම් එක ඉස්සෙල්ලා ln දාලා තමයි අර උඩ තැනක ආදේශ කරලා තිබ්බේ. ඉතින් ප්‍රශ්නයක් නෑ කොහොමද ඔයගොල්ලෝ දන්නවා ලින් කියලා කියන්නේ log e පාදය කියන එක නැත්තම් නේද? 2.3 3.3 log 10 කියන එක. right. ඕගලන්ට මේ ඉක්වේෂන් තුන බැලුවහම ඕගලන්ට පේනවා ඇති හොඳටම බලන්න. දැන් මේ මොකද්ද? 0th order එකේ half life එක. ඔයගලන්ට පේනවා 0th order එකේ half life එකේ initial concentration එක කියලා පදයක් තියෙනවා මේ. එහෙනම් ඔයගලන්ට පැහැදිලි මොකද්ද? It's very clear to you. It should be very clear to you. To the first order reaction, නේ? First order kinetics for the first order reaction for the half life of the first order reaction. Not first order, sorry, 0th order. හරි. Half life for the 0th order reaction, initial concentration is depend on the half life of the 0th order reaction. තේරුණාද? Initial concentration එක 0th order reactions වල half life එක මත බලපාන. ඒ කියන්නේ when the initial concentration is changed. හරිද? initial concentration එක වෙනස් වෙද්දී නේ ඔයගොල්ලෝ reaction එක පටන් ගන්න initial concentration එක වෙනස් වෙද්දී ඒකත් එක්ක half life එක වෙනස් වෙනවා. ඒකම හැබැයි ඔන්න පේනවා second එකේ initial concentration කියලා පදයක් නැහැ. දැන් අතන මේ ලින් දෙක තමයි ඔයගොල්ලෝ මතකද දන්නේ 0.6 ඔන්නෝම ගාණක් තියෙන්නේ. ඒක කෙලිම ඕක බෙදීම කේ කියලාම දෙනවා ඕක වෙලාවකට. එමෙ ලින් 2 කියන්නේ අගයක්නේ. ඔයගොල්ලෝ ලින් 2 කැලෙන් ගහන්න දන්නව නේද? කැලකින් අනිවාර්යෙන් ඒවා යූස් කරන්න පුළුවන් ඈ. කැලකින් ගහන්න ඒවා දන්නව අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මොකද ඕක ඊළඟට ඔයගලන්ට ආහිනියස් එක්ක එහෙම සමීකරණයක් සාමාන්‍යයෙන් දෙනවනේ. ගණන් හදන්න. එතකොට අනිවාර්යෙන් දැනගන්න ඕනේ වෙන හැටි ලින් ගන්න කොහොමද බල පල්ලෙහාට ගන්න කොහොමද නේද? ඉතින් අර ආහිනියස් වල ලීනියර් ෆෝම් එක ලියද්දිත් ඒව අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එතකොට සෙකන්ඩ් එකට ඔන්න ඒක නෑ. first order kinetics වලට first order kinetics reaction half life doesn't depend on the initial concentration. ඒ කියන්නේ මේක ඇත්තටම ඒ ලෙවල් වල තිබ්බ හැබැයි මේ ෆෝම් ගැන අපි කතා කරේ නැහැ. අපි කිව්වා විතරයි. දැන් ඔන්න අපි මේ ෆෝම් එකක් කතා කරනවා. පේනවා ln 2 බෙදීම k තමයි first order එකේ equation එක. ඒකේ initial concentration කියලා පදයක් නැහැ. නේ? There is no initial concentration here. It means for the first order kinetics, for the first order reaction, නේද? For the half life of the reaction, initial concentration doesn't depend. හරි? initial concentration එකත් එක්ක depend වෙන්නේ නැහැ ඇත්තටම. But here again, with the second order reaction, again you can see with the half life, initial concentration part is here. නේ? second order ගත්තකොට නා initial concentration එක තියනවා. ඉතින් පේනවා ඉතින් ඔයගොල්ලෝ initial concentration වැඩි වෙනවත් එක්කම ඉක්මනට මෙයාගේ අඩු වෙලානේ total amount එක අඩු වෙලා ඉක්මනට reaction එක වෙනවා. ඉතින් ඒ හින්දා පැහැදිලිද ඒක ක්ලියර්ද? බලන්න ක්ලියර්ද? chat එකට දාන්න බලන්න ක්ලියර්ද කියලා කොට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Clear. Right. හරි.
ඒ එක්කම ඔන්න එතකොට කයිනෙටික්ස් වල සෙකන්ඩ් පාර්ට් එක මට කියන්න තියෙන්නේ මෙන්න මේක. දැන් අන්වං දැන් ඒක ඉවරලන ආය ආහිනියස් වලට එනවා. ආහිනියස් ඉක්වේෂන් එකට ආවම ඔයගලන්ට එක්සෑම් එකේ සාමාන්‍යයෙන් දෙන ප්‍රශ්නයක් තමයි ප්‍රසිද්ධ ප්‍රශ්නයක් කියන්නේ නේද? සාමාන්‍ය ෆේමස් ප්‍රශ්නයක් තමයි ආහිනියස් කන්ඩිෂන් ටික දීලා ඕගොල්ලන්ට දැන් දැන් ඔයගොල්ලෝ දන්නවා K කියලා කියන්නේ මොකද? රේට් කොන්ස්ටන්ට් එකනේ. රේට් කොන්ස්ටන්ට් එක ටෙම්පරේචර් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඒ හින්දා එකම රියැක්ෂන් එකකුද ඩිෆරන්ට් ටෙම්පරේචර්ස් වල රියැක්ෂන් එක වෙනස් වෙනවා. එතකොට එහෙනම් පැහැදිලිවම එකම ඉක්වේෂන් එක වුණත් එකම ඉක්වේෂන් එකේ ටෙම්පරේචර් දෙකක කොන්ස්ටන්ට් එක වෙනස්. ඉතින් ඕගොල්ලන්ට එහෙම අවස්ථා දෙකක් දීලා ආහිනියස් ඉක්වේෂන් එක ගිහලා ඒක ඩිවයිඩ් කරලා ගණන් හදන්න වෙනවා. ඉතින් එතකොට ඇත්තටම මෙන්න මේ ආන්සර් එක හරහා ඔයගොල්ලෝ යන්න ඕන. ඉතින් මම මෙතන ඇත්තටම ඩිවිෂන් එක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම එකක් කරන්න හදන්නේ නැහැ. හැබැයි මම හිතනවා හෙට ඔයගොල්ලන්ට මම හිතන්නේ කට්ටියම ගොඩක් අය දාලා තිබ්බ ඒක අවුරුද්දක ප්‍රශ්නයක් ගිය අවුරුද්දේ ෆයිනල් එකේ හරි මොඩල් පේපර් එකේ හරි ප්‍රශ්නක ආන්සර් එකක් පොඩ්ඩක් හදලාදී අහලා මම ස්ටෙප්ස් ටිකත් එක්ක හෙට උදේ හෝ දවල් 12 වගේ වෙන්න කලින් අනිවාර්යයෙන් කලින් හරි එහෙම නැත්නම් 2 විතර වෙන්න කලින් කොහොමද ඒකේ ආන්සර් එක දවගන්න දාලා වෙනම පොඩ්ඩක් මේ YouTube එකේ ඉක්මනට දාන්න වෙන එකක්. ඒක මම දැන් අතට මට ඒක අද ඇනලයිස් වෙන්න බැරි වුණා වෙන මේක හදලා. ඒ හින්දා මම මේක දැම්මේ මෙන්න මේ ඉක්වේෂන් හරහා යන්න ඕනේ. හරි? ඒ හින්දා ඒක දාන්න පොඩ්ඩක් ටච් එකේ ඉන්න ඒකත් එක්ක ඔයගොල්ලෝ වැඩ ටික කොහොමද කර කර ඉන්න අනිවාර්යෙන් මේ ඉක්වේෂන් හරහා එන්න ඕනේ. ඒක ගන්න හැටි අනිවාර්යෙන් දැනගන්න try කරන්න try කළා නම් එවන්න මාතවල බලලා කියන්නම් හරිද කියලා. එතකොට නිකම් ඕගොල්ලෝ නේද මේක ගන්න කොහොමද කියලා අහනකොට මොනවා try එකක් දීලා වෙන එක තමයි හොඳම දේ. හරි. ඊට පස්සේ ඔන්න මම සාමාන්‍ය දේවල් ටිකක් ඉක්මනට කියන්න බලාපොරොත්තු වෙනවා මේ එනර්ජි එක ගැන. මොකද එනර්ජි ඩයග්‍රෑම්ස් ගැන මම හිතන්නේ දැන් මම වෙනම කළේ නැහැ. මේක නම් A level knowledge එකම තමයි. දැන් නේද කයිනෙටික්ස් ගැන කළා එනර්ජි ඩයග්‍රෑම්ස් ගැන අනිවාර්යෙන් දැනගන්න ඕනේ පොඩ්ඩක්. ඉතින් ඔයගොල්ලෝ මම ඉක්මනට කරන් යන මේක A level වලත් තිබ්බ හින්දා එක්සෝතර්මික් කියන්නේ එන්ඩෝතර්මික් නේ. ඔයගොල්ලෝ දන්නවා. හරි. එක්සෝතර්මික් රියැක්ෂන් එකක් කියන්නේ නේද? රියැක්ටන්ස් වලට වඩා ප්‍රොඩක්ට්ස් පල්හැන් තියෙන. ඒ කියන්නේ එක්සෝතර්මික් වෙද්දී එහෙනම් මේ එනර්ජි ගැප් එක මොකද වෙන්නේ? මේ එනර්ජි එක අනිවාර්යෙන් රිලීස් වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? එන්වයරන්මන්ට් එකේ ඉන්ක්‍රීස් වෙනවා. එන්වයරන්මන්ට් එකේ උෂ්ණත්වය වැඩි වෙනවා. නේද? ඒක මම කියන්නේ පැහැදිලිවම ඔයගොල්ලෝ දන්නවා. මේකෙන් තමයි නේද? ටෙම්පරේචර් නේද? ටෙම්පරේචර් goes up වෙනවා නේ. ටෙම්පරේචර් up වෙනවා. ටෙම්පරේචර් up වෙනවා. එතකොට මට කියන්න මේ දීලා තියෙන රියැක්ෂන් එකට ස්ටෙප්ස් කීයක් තියෙනවද? how many steps are there? chat එකට දාන්න බෑ ඉන්න කට්ටිය. how many steps are there? steps කීයක් තියෙනවද? one step කියලා කියනවා. එහෙම නැත්නම් ස්ටෙප්ස් ගන්න අපිට හරියටම කියන්න බැයිද? අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න එක්සෑම් එකේ මේකේ එක ස්ටෙප් එකයි තියෙන්නේ. සිංගල් ස්ටෙප්. හරිද? සිංගල් ස්ටෙප්. මොකද එක ට්‍රාන්සිෂන් ස්ටේට් එකයි එක ට්‍රාන්සිෂන් ස්ටේට් එකයි කියන්නේ අනිවාර්යෙන් හරි එක ට්‍රාන්සිෂන් ස්ටේට් එකයි කියන්නේ ඊටාම පැහැදිලි වෙන්න ඕනේ ඕගොල්ලන්ට. හරි ඊටාම පැහැදිලි වෙන්න ඕනේ. එක ට්‍රාන්සිෂන් ස්ටේට් එකයි කියන්නේ සිංගල් ස්ටෙප්. දැන් බැරිලා හරි මේක ඩබල් ස්ටෙප් කියන්නේ ස්ටෙප් දෙකක් වගේ වුණා නම් අනිවාර්යෙන් මේක මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි ස්ටෙප් දෙකක් වුණා නම් මෙහෙම ගිහිල්ලා ආයෙ මෙහෙම එනවා. හරි මෙහෙම ගිහිල්ලා මෙහෙම එනවා. ඔය වගේ ට්‍රාන්සිෂන් ස්ටේට් දෙකක්ම තියෙනවා නම් මේ වගේ ඒ කියන්නේ ස්ටෙප්ස් දෙකක් ගෙහින් තියෙනවා. හැබැයි ඕවරෝල් අන්තිමට බලන්න ඉතින් මේ තැන් දෙක කොහොමද වෙලා තියෙන්නේ? දැන් අතර මේක ගත්තොත් හරි මේක ගත්තොත් ඕගලන්ට පේනවා මේ පළවෙනි ස්ටෙප් එක ඇත්තටම මට කියන්නේ එක්සෝතර්මික්ද එන්ඩෝතර්මික්ද? පළවෙනි ස්ටෙප් එක ෆස්ට් ස්ටෙප් එක මේ ස්ටෙප් එක. එක්සෝතර්මික් or endothermic this step? එන්ඩෝතර්මික් නේ. එන්ඩෝතර්මික් හරිනේ. ඒක පැහැදිලි ක්ලියර් එහෙනම්. ඉතින් ඒක තමයි දෙපැත්තටම යන්නේ. එහෙනම් අපිට ස්ටෙප්ස් ගන්න ට්‍රාන්සිෂන් ස්ටේට්ස් ගන්න කියන්න පුළුවන් ස්ටෙප්ස් කීයක් ඉන්වෝල්ව් වෙලා තියෙනවද කියලා. ඉතින් හොඳයි ඒක. මම පැහැදිලි කරගත්ත එක. හරි. මට කියන්නේ මේ ඉක්මනට මේකේ ස්ටෙප්ස් කීයක් තියෙනවද?
දෙකයි. හරි. ඔන්න මේ දාලා තියෙනවා මොකද්ද? ඔන්න සාමාන්‍ය අවස්ථාව වලට පේනවා ඇති. මේ තමයි ට්‍රාන්සියන් ස්ටේට් එක. ඊට කලින් තව දෙයක් කියන්න ඕනේ මෙතන. මේ දැන් ඇක්ටිවේෂන් එනර්ජි එක මේක. ඒතර ඇත්තම ඇක්ටිවේෂන් එනර්ජි කියලා කියන්නේ නේද? රියැක්ටන්ස් වල ඉඳන් ට්‍රාන්සියන් ස්ටේට් එකට තියෙන දුර. මම හිතන්නේ ඒක ඉතාලම ක්ලියර් ඇති. ඇක්ටිවේෂන් එනර්ජි කියලා කියන්නේ රියැක්ටන්ස් වල ඉඳන් ට්‍රාන්සියන් ස්ටේට් එකට තියෙන දුර. පැහැදිලිවම දන්න දෙයක්. හරිද? මේ තමයි EA. EA. මේ මොකද්ද? රියැක්ටන්ස් ඇන්ඩ් ප්‍රොඩක්ට්ස් අතර තමයි අර ඔයගොල්ලෝ කතා කරන හැමදාම කතා කරන එන්තැල්පිය කියලා කියන්නේ. දැන් මට කියන්නේ මෙතන එන්තැල්පිය. මට කියන්නේ මේ රියැක්ෂන් එකේ එන්තැල්පිය නෙගටිව්ද පොසිටිව්ද? හරි? දැන් සිංහල ටර්ම්ස් ටිකක් කියන්න කියලා කියනවා පොඩ්ඩක්. හරි? බය වෙන්න දෙයක් නැහැ. හරි? මේ තමයි මොකද්ද? ට්‍රාන්සියන් ස්ටේට් එක කියන්නේ අතරමැදි සංකීර්ණය. හරි? අතරමැදි සංකීර්ණයනේ. ඔව්. අතරමැදි ට්‍රාන්සියන් ස්ටේට් එක. අතරමැදි සංකීර්ණය ප්‍රතික්‍රියක ඵල ප්‍රතික්‍රියක වල ඉඳන් ට්‍රාන්සියන් ස්ටේට් එකට තියෙන දුර තමයි. හරි? ට්‍රාන්සියන් ස්ටේට් එහෙම නැත්නම් අතරමැදි සංකීර්ණයට තියෙන දුර තමයි අපි කියන්නේ මොකද්ද? සක්‍රියන ශක්තිය. එහෙම නැත්නම් ඇක්ටිවේෂන් එනර්ජි කියලා. ඒ වගේම ප්‍රොඩක්ට්ස් සහ රියැක්ටන්ට්ස් අතර තමයි එන්තැල්පි වෙනස. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මෙතන එන්තැල්පි වෙනස නෙගටිව් පැහැදිලිව. මොකද ඉතින් ඊටාම ලස්සනයි. මොකද ප්‍රොඩක්ට්ස් වලගේ වැඩි මේකගේ අඩු. විතර අඩු එකේ ඉඳන් වැඩි එකක් තමයි අඩු කරන්නේ. අඩු එකේ ඉඳන් වැඩි එකක් අඩු කරන්නේ. ඒ කියන්නේ නෙගටිව්. ඉතින් ඇත්තටම ඔයගලන්ට තේරෙනවද දැන් ලස්සනට මේ හැටි නෙගටිව් කියන්නේ. ඒතර මෙතන අනිවාර්යෙන් එනර්ජි එක එන්වයරන්මන්ට් එකට ගිහිල්ලා. මම හිතන්නේ ඉතාලම ක්ලියර් ඇති කියලා. ඉස්සරහට යනවා තියෙනවා. මේ තමයි ඔන්න කැටලිස්ට් එකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා කැටලිස්ට් උත්ප්‍රේරක දැම්මහම උත්ප්‍රේරක මොකද කරන්නේ? ඇක්ටිවේෂන් එනර්ජි එක අඩු කරනවා. it decrease the activation energy. how? කොහොමද ඇක්ටිවේෂන් එනර්ජි එක අඩු කරන්නේ? කොහොමද ඇක්ටිවේෂන් එනර්ජි එක අඩු කරන්නේ? කොහොමද ඇක්ටිවේෂන් එනර්ජි එක අඩු කරන්නේ? නේද? he choose the different pathway of the reaction. වෙනස් මාර්ගයක් ගන්නවා යා රියැක්ෂන් එක කරන්න. හරි? ශක්‍රීය ශක්තිය අඩු. ශක්‍රීය ශක්තිය අඩු නේද? මාර්ගයක් තෝරගන්නවා. ඉතින් එතකොට ඔයගලන්ට පේනවා ඇති කැටලිස්ට් එකක් දැම්මයි කියලා. හැබැයි මොකද වෙන්නේ? මොකද වෙන්නේ නැත්තේ? මෙන්න මේ ඩෙල්ටා H වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ඩෙල්ටා H කියන එක මම තව පොයින්ට් එකක් මන්ට කියන්න නේද? දැන් ඉදිරි ප්‍රතික්‍රියාවේ නේද? සක්‍රීය ශක්තිය තමයි මේ මම කියන්නේ අපි හිතමු මොකද්ද ප්‍රතික්‍රියක මේ උත්ප්‍රේරක දැම්මම පස්සේ හරි after added the catalyst නේද? This is the activation energy of the forward reaction. What is the activation energy for the backward reaction? හරි? backward reaction activation එක තමයි මෙන්න මේක. මේක තමයි backward එකේ activation energy. ඉතින් ඔයාලට පේනවා ඇති. එතකොට දැන් කලින් මේකනේ. කලින් ඊතර මේක වැඩි forward එකට backward එකටත් ඒ ගානම වැඩි. එතකොට ඇත්තටම catalyst අර forward and backward reaction දෙකම same rate එකකින් වෙනස් කරනවා. ඒක තේරුණාද? ඒ point එක තේරුණාද? catalyst forward and backward reaction දෙකම same rate එකකින් වැඩි කරනවා. වැඩි කරනවනේ ඉතින් catalyst. හරි. හරි. ඒ කියන්නේ catalyst එකක් දැම්මම ඔන්න activation energy එක අඩු කළා. activation එක අඩු කළාම forward reaction එකේ activation energy එක මේකනේ. backward කියන අනිත් පැත්තට එනවා. හරි අනිත් පැත්තට එනවා. ඒකෙත් ඔයගලන්ට පේනවා එතන මෙතන ඉඳන් මෙතෙන්ද තමයි දැන් ඇත්තටම එතන මෙන්න මේ පාර්ට් එක දෙකෙන්ම අඩු වෙනවා. ඉස්සරහනොත් අඩු වෙනවා පිටිපස්සෙනුත් අඩු වෙනවා. ඒක තමයි පැහැදිලි කරේ. ක්ලියර්ද? right.
හරි ඒකම මෙන්න මේ ටර්ම්ස් මම දැක්ක ගිය පාරත් ඔයගොල්ලන්ගේ එක්සෑම් එකේ පැහැදිලිවම අහුවා. අහලා තිබ්බා හරි එලිමෙන්ටරි රියැක්ෂන් එකක් කියන්නේ මොකක්ද? දැන් මේවා කෙලින්ම ලකුණු හරි නිකම්ම ලකුණු එලිමෙන්ටරි රියැක්ෂන් which occur in single step. හරි කෙනෙක් හරි ඒකම කම්ප්ලෙක්ස් රියැක්ෂන් එකක් කියලා කියන්නේ හරි 2 or more steps තියෙනවා නම් molecularity of elementary reaction මම හිතනවා ගොඩක් වෙලාවට ඔක අහයි කියලා ඔය පොයින්ට් එක නිකම්ම අහයි ගිය පාරත් මම හිතන්නේ එක්සෑම් එකේ අහුවා ඔයගොල්ලන්ගෙන් හරි molecularity and elementary reaction හරි බලන්න molecularity of elementary reaction is defined as the number of reactant molecules involved in reaction. එහෙම නැත්නම් සරලව බලන්න කියන්න පුළුවන් molecularity කියලා කියන්නේ මූලික පෙළ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියකවල එකතුව. ඉතින් එතකොට ඇත්තටම ඔයගලන්ට මතක ඇති molecularity එක equal වෙනවා මොකේටද? elementary reaction එක molecularity එක equal වෙනවා මොකේටද? In elementary reaction of single step reaction molecularity equals to what? කියන්නේ total load එකට සමස්ත පෙළට overall load එකට ඇත්තටම stoichiometry කියන එක දැන් stoichiometry කියන එකට සමාන වෙනවා කියලා කියන්නේ බෑනේ stoichiometry වල එකතුවට reactance වල stoichiometry වල එකතුවට. ඒ හින්දා ඔයගොල්ලෝ මම ආයෙ කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන sum of the orders. හරි ඒක තමයි ඇත්තටම මේ සමස්ත පෙළ total load එකට. එහෙනම් වචන හරියට පාවිච්චි කරන stoichiometry එක කියලා කිව්වොත් එතනම අපිට හරිම උත්තරය කියලා බාර ගන්න අමාරුයි. stoichiometry reactance වල stoichiometry වල එකතුව. හැබැයි මෙතනදී ඔයගොල්ලෝ අර half ඒවා නැතුව හරියට full විදිහට balance කරන්න ඕනේ. නැත්තම් ගන්න බෑ. හරි. හරිද? ඒ stoichiometry කියලා කිව්ව කවුරු මල්ලි හෝ නංගි. එයාට clearද ඒක? stoichiometry කියලා නිකන් කිව්වොත් නම් අපිට උත්තරේ බාර ගන්න අමාරුයි. stoichiometry තමයි. ඒ කියන්නේ stoichiometry එක balance කරපු අවස්ථාවේ reactance වල එකතුව. right. හරි unimolecular reaction කියලා දාලා තිනවා molecularity එකයි. අන්න ඒකේ point එක සමහරට කියන්න බෑ. හරි. unimolecular, bimolecular, trimolecular. right. ඉතින් ඇත්තටම ඔව් ඒ කොටසත් එක්ක ඔන්න ඒක අවසන් වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් මම තෝරගෙන තියෙනවා තෝරගත්ත. හරිද? හැම එකක්ම නෙමෙයි. හැබැයි තෝරගත්ත පාස්සේ අපි ඉක්මනට ඩිස්කස් කරමු.